අනාරවන් ඥාන වලින් උන්වහන්සේලා මේක දැකලා තියෙනවා. දැකලා තියලා අඩු ගානේ මේ කාල සීමාව වෙනුවෙන් පෙර රජදරුව ඒ දරනිදාන මුතුමැණික් ඒවා මේ කාල සීමාව වෙනුවෙන්ම තැන්පත් කරලා තියෙනවා. ඒක තැන්පත් කරලා තියෙන විශේෂ උත්තමයෙක්ගේ සැපමීනීම වෙනුවෙන්. ඒකම ලෝකේ තියෙන ලොකුම ඛනිජ සම්පත්තික අපි ගාව තියෙනවා. ලොකුම තෙල් නිදත් අපි ගාව තියෙන උන්වහන්සේගේ අනාවරණය අනුව ඒක පෑන් පාරෙන් සියලුම අපේ ණය කපා හරින අවස්ථාවක් ඉදිරියේදී උදා වෙනවා. කිව්වොත් පිළිගන්නේ නැහැ. දැකලා පිළිගන්නේ. ඒක පෑන් පාරෙන් සියලුම රටවල් අපේ රට ණය ගැති. ඒක නිසා ණය ටික සියලුම දේවල් කපා හරින මොහොතක් අනාගතේ උදා වෙනවා. ඔබතුමා දන්නවද ඒ කවුද කියලා? DSN කවුද කියලා? අනිත් පැහැදිලිව අනිල් මාත්මයා දන්නවා. දන්නවා. එන්න කාල සීමාව කියන්නේ නිකන් ඉන්නවට රජෙන් පඩිගෙවන කාල සීමාවක් එන්නේ. ඒ තරම් අපි ශාස්ත්‍රීය වෙනවා. ඒක දැන් මේ අවස්ථාවේ කිව්වොත් එහෙම hina වෙයි. නමුත් එහෙම හිතා ගන්න බෑ. ඒක එහෙම කාල සීමාවක් තමයි ඉස්සරහට එන්නේ. ඒ තරම් අපිට දැනන් නිදාන මුතුමැණික් තව අවුරුදු 6යි 7යි. මේ පවතින දේශපාලන රටාව එතනින් අවසానයි. ඒ කියන්නේ මේ ඉන්න වත්මන් පාලකයාගෙන් පස්සේද? පස්සේ තව එක්කෙනෙක් පාලනවා යාගෙන් අනතුරු. එතනින්. අතලා යහපත් පාලකයෙක් කියන්නේ දහමට ලැබි පාලකයෙක් ඒකාධිපති පාලනයක් ගෙනියන එක්කෙනෙක්. ඔබතුමා යම් කාරණා ටිකක් දන්නවා. ඔව් ඉතින් ගොඩක් දේවල් දන්නවා. නමුත් කලින් උනත් මම මේවා ඉදිරිපත් කරන්නේ නැහැ. මොකද මේ සුසු කාල සීමාවට ආවම් පස්සේ කියනවා ඇරෙන්න. අපි කලින් කිව්වොත් ඒවා විහිළුවක් බවට පත් වෙනවා නැත්නම් අවඥාවක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ සුසු කාලෙ තමයි ඒවා සම්බන්ධව ඉලදැක්කීම් කරන්න ඕනේ. උන්වහන්සේ දැක්ක අනාගත උන්වහන්සේගේ ඥාණයෙන් දැක්ක මේ අනාගතය ඇති වෙන්න තියෙන මහ විනාශය. දැකලා ප්‍රධාන ප්‍රශ්නේ බවට පත් වෙන්නේ මේ ලෙඩ රෝග. ඒක නිසායි මේ ලෙඩ රෝග සම්බන්ධව උන්වහන්සේ මේ ප්‍රතිකාර පන්තියක් නැවත මතු කළ දුන්නේ. ඒක තමයි අපි දැන් මේ ක්‍රියාත්මක කරන්නේ. ඉදිරියේදී එන තව සංගත වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන්නේ ඒක අතරම බැලුවොත් එහෙම මුළු සම්පූර්ණම යුරෝපයේ නැති වෙන මට්ටමට මේක ඉස්සරහට යනවා. හිතවතුනි සුබ දවසක්. හැමදෙනාම බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අද දවසේදීත් අපේ කතා බහට. ඉතින් විශ්වකර්ම නාලිකාවක් විදිහට හැමදාමත් අපි ප්‍රාර්ථනා කරන්නේ ඔබගේ දියුණුව සහ යහපත. ඉතින් ඔබ පිළිබඳව නිරන්තරයෙන් කතා කරන අපි පහුගිය කාලේ ඔබගේ ජීවිතයේ සුබසිද්ධිය සඳහා ඉවහල් වුණු බොහොම ගැඹුරු සංකීර්ණ ඒ වගේම තමයි වැදගත් කාරණයක් සම්බන්ධයෙන් මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. ඔබට මතකයි අපි වැඩසටහන් කිහිපයක්ම ගෙනාවා වහරක හෙළ ඔසු සම්බන්ධයෙන්. නාලිකාවක් විදිහට අපිටත් යම් ආඩම්බරයක් තියෙනවා විශේෂයෙන්ම මේ සමාජ මාධ්‍ය තුල ගනුදෙනු කරන නාලිකාවක් විදිහට මේ වහරක හෙළවසු සම්බන්ධයෙන් ප්‍රථම වතාවට කතා බහ කරන්නට අවස්ථාව උදා වුණේ අපිට විශ්වකර්ම අපට. ඒ ගැනත් අපිට යම් සතුටක් තියෙනවා. අපි නිහතමානීව ආඩම්බර වෙනවා. අදත් වැඩසටහන තුලින් අපි වහරක හෙළවසු සම්බන්ධයෙන් සහ මේ පවතින තත්ත්වයක් එක්ක අපේ රටේ ඉදිරිය මොන වගේ වෙයිද යම් යම් ඉංගි කිහිපයකුත් අද වැඩසටහන තුල ලැබෙයි කියලා මම විශ්වාස කරනවා. මේ කාරණා සම්බන්ධයෙන් කතා කරන්න අපි ආරාධනා කරා වහරක හෙළවසුහි අපේ අධ්‍යක්ෂකතුමන් අනිල් කාර්යවසම් මහත්මයාට. ඔබතුමා බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අයබෝන් කියලා. මහත්මයා මේ කාලයකට පස්සේ අපි සම්බන්ධ වෙන වැඩසටහනට. ඔව් ඇත්තටම බරුවත් අවුරුද්දක් එකමාරක් වගේ පස්සේ තමයි මේ සම්බන්ධ වෙන්නේ. විශ්වකර්ම නාලිකාව සමග විශේෂයෙන්ම අපි ස්තුතියක් පුද කරන්න ඕනේ. ඔබතුමන්ලා තමයි මේ වසංගතයේ හමුවේ 2020 අවුරුද්දේදී මුලින් ඉඳන්ම වගේ මේ ක්‍රමයේ අපේ වහරක හෙළ සම්බන්ධ අඳුරලා දීලා විශාල ලක්ෂ සංඛ්‍යාත පිරිසකට යම්කිසි සේවයක් සලසන්න අවස්ථාවක් උදා කරලා දුන්නේ. ඒකේ ප්‍රතිලාභ සම්බන්ධව වහරක උණපැණිය කිව්වහම දවන කෙනෙක් දන්නවා ඒකේ තියෙන ප්‍රතිලාභات හැම එක්කෙනාම බුද්ධ විදලා තියෙනවා ඉහළින් ඉඳන් පල්ලෙහා මට්ටම දක්වාම. ඒක ගැන 아무තුවෙන් අපිට සඳහන් කරන්න දෙයක් නැහැ. දැන් උණපැණිය සාමාන්‍ය උණකටත් පාවිච්චි කරන්න පුළුවන් මට්ටමට දැන් මේක ජනගත වෙලා තියෙනවා. ඉතින් දිවෙන පුරා තියෙන හැම ෆාමසියකින්ම එතකොට සිංහල බෙහෙත් බඩු වෙන සැලකින්ම ගන්න පුළුවන් මට්ටමටත් දැන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒක ආරම්භයට අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ විශ්වකර්ම නාලිකාවට. මම හිතන්නේ දැන් අපේ රටේ මේ ඖෂධය නැති නිවසක් නැති තරමට හැමදෙනාගේම මේ මම හිතන්නේ පුංචි දරුවෝ පවා දන්නවා දැන් මේ තත්ත්වයටපත් වෙලා තියෙනවා මේ වහරක හෙළවසු සම්බන්ධයෙන්. ඉතින් නැත්තට මේකට අපිට වහරක අබේරතනාංකාර මහතෙරුන් වහන්සේගේ සමාජීය ගෝචර වෙච්ච බේතක් තමයි අපි මෙතනින් අඳුල්ලා දුන්නේ. ඒ කියන්නේ ඇත්තටම ඒකේ ගෞරවය යන්න ඕනේ උන්වහන්සේට. අපි මෙතන ලාභ අපේක්ෂාවකින් තොරව පවත්වාගෙන යන්න පුළුවන් විදියට මේක කරගෙන යන්නේ යම්කිසි ශාසන මෙවරක් උදෙසා. ඉතින් ඒ කාර්යය තමයි අපි සිද්ධ කරන්නේ. ඉතින් අපි කිව්වා අති උත්තම ස්වාමීන් වහන්සේ නමක්ගේ පහළවීමක් සිද්ධ වුණා කියලා.
ඒ උන්වහන්සේ තමයි වහරක අභයතරාංග ස්වාමීන් වහන්සේ දහම විද්‍යාමාන කරා වගේම බේත් ක්‍රමවේදයත් උන්වහන්සේ විසින් පැරණි අපේ හෙළවෙතකම නැවත නගා සිටීමක් සිද්ධ කරා. මං හිතන්නේ දැන් මේ ඖෂධය පිළිබඳව ගැඹුරට අපිට කතා කරන්න දෙයක් නෑ අනිල් මහත්මයා නේද? හැම දෙනාම මේ සම්බන්ධයෙන් දන්නවා. විශේෂම කාරණේ තමයි දැන් අපි මීට අවුරුදු එකමාරකට දෙකකට පෙර තමයි මේ ගැන පළමු වරට කතා කරේ. එතකොට මේ ඖෂධය ගන්න ඕනේ කොහොමද? මේ තියෙන ಗುಣ අගුණ මොනවද? ගන්න ඕන මාත්‍රා මොනවද කියන කාරණා අපි කතා කරා සහ ඔබත් හොඳ ආකාරම දන්නවා. දැන් අපිට වඩා හොඳට මේ ඖෂධය පාවිච්චි කරපු ඔබ දන්නවා. අනිල් මහත්මයා දැන් මේ විවිධ ඖෂධ වර්ග කරලියට ආවනේ මේ පහුගිය වසර දෙක තුල සහ මේ දක්වා ඔය පැවතිච්ච අසංගත තත්ත්වයක් එක්ක. හැබැයි සමහර ඖෂධ මේ වෙනකොට අපිට ටිකක් අහන්නත් නැති තැනටපත් වෙලා. හැබැයි අපිට බය නැතුව දැන් අවුරුදු දෙකකට පස්සේ අදත් මේ ගැන කතා කරන්න පුළුවන්. මොකක්ද මේ ගැන අපිට බය නැතුව ශක්තිමත් මිනිස්සු රටේ මිනිස්සුන්ගේ ඉදිරියට ඇවිල්ලා කතා කරන්න තරම් මේ ඖෂධය මෙච්චර කල් පවතින්න මොකක්ද රහසක් උනේ? ඇත්තටම මේක උන්වහන්සේගේ තියෙන ශක්තිය කියලා කිව්වොත් මේ අවස්ථාවේදී නිවැරදි. උන්වහන්සේ ඇත්තම යටවත් වෙලා තිබුණු හෙළවෙදකම නැවත නගා සිටීමක් තමයි සිද්ධ කරේ. විශේෂයෙන්ම අපි පරසතුරු ආක්‍රමණ වලට යක් වෙලා ඒකත් එක්කලා අපේ තියෙන හෙළවෙදකම අන්තරස්දහන වුණා. ඇත්තට අපේ වෙදපොත් පවා ඇත්තටම ඒගොල්ලෝ අරගෙන ගියා. ඒ රටවල් වල තමයි දැන්ටමත් තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම ඒක නැත්තරම නැතුණා කිව්වොත් නිවැරදි. නමුත් ඊටාමත් සුළු වශයෙන් තාම යම්කිසි හෙළ වෙදදුරන් කොටසක් ඒක රැකගෙන එනවා. ඒක න ආඩම්බර වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඒකේ හිස්තන පුරවන්න ආයුර්වේද වෛද්‍යවරුත් ඉවහල් වුණා. ඉතින් එහෙමවත් නොවෙන්න ඇත්තටම මේක බටහිර විසින් මේක ගිලගෙන හමාරයි. අපි දැන් දන්නවා මේ බටහිර වෛද්‍ය විද්‍යාව කියන්නේ කොච්චර අවශ්‍යක් තියෙන එකක්ද කියලා අපි දන්නවා. ඒ කියන්නේ වැඩි කාලයක් නෑ මේක බටහිර වෛද්‍ය විද්‍යාව පටන් අරගෙන. නමුත් ඒක ඊට කලින් ඉඳන් පෙරදිග තිබුණා යම්කිසි වෛද්‍ය ක්‍රමවේදයක්. නමුත් ඒක යටපත් වුණා. යටපත් වෙලා අර මෑත කාලීනව ඉතාමත්ම කෙටි කාලයක් තුළ දාපු වෛද්‍ය ක්‍රමයක් ස්ථාපිත වෙලා දැන් ඒගොල්ලන්ගේ හරහා අපිට අවසරයක් ගන්න පුළුවන් මට්ටමට තමයි දැන් මේක ඒගොල්ලෝ හදාගෙන තියෙන ක්‍රමවේදය. ඒ පිරිස් විසින්. නමුත් අපේ හෙළවෙද ක්‍රමයෙන් විස්මිත ප්‍රතිකාර තිබුණා. ඉතින් අපි වසංගතය හමුවෙත් අපි කිව්වේ අනිවාර්යයෙන්ම අපිට මේක ලංකාවේ ක්‍රමවේදයකට මේක ගොඩ යන්න පුළුවන් කියලා. දැන් අනිල් මහත්මයා සාමාන්‍යයෙන් කී දෙනෙක් විතර මේක පාවිච්චි කරන්නේ නැද්ද පහුගිය වසංගත කාලේ? සාමාන්‍යයෙන් කොහොමද ලැබිච්ච ප්‍රතිචාරය මේ සම්බන්ධයෙන්? ඇත්තම මේක ඉහළින් ධම්ම ඉතින් පල්ලෙහා මට්ටම දක්වාම විශේෂයෙන්ම බටහිර වෛද්‍යවරුත් මේ බෙහෙත සම්බන්ධව විශ්වාසය තැබීම ගැන ඇත්තම අපි සතුටු වෙනවා. ඉතින් මේක ඇත්තටම ලක්ෂ සංඛ්‍යාත පිරිසක් කිව්වොත් නිවැරදි. ඖෂධ ගොඩක් කරලියට ආවනේ. විවිධ කරල් වර්ග, පාන වර්ග. දැන් මේවත් එක්ක තරඟ කරලා මේක යම් තරගයක් නෙවෙයි සාමාන්‍යයෙන් මේකනේ දැන් අපි දන්න ඖෂධයක් විදිහට ප්‍රධාන වශයෙන් තියෙන්නේ. විශාල පිරිසක් අරගෙන කියන්නේ සුවපත් වෙච්ච අය පිළිබඳව ඔබතුමාට යම් පැහැදීමක් තියෙනවද මෙන්න මේ වගේ හවල් පිරිසක් සුවපත් වෙලා මේක මේ බලන පාවිච්චි කරපු කට්ටිය තමයි ඒකට හොඳම උදාහරණේ tie කට්ටිය දන්නවා මොකද්ද මේ වහර කුණපැණිය කියන්නේ මොකද්ද සිද්ධ වෙච්ච දේ සම්බන්ධව. ඉතින් ඇත්තටම මේ මට්ටමින් හරි අපිට මේ වසංගතය කන්ට්‍රෝල් කරගෙන අපිට නැත්තම් එහෙම නැත්තම් පාලනය කරගෙන ඉන්න පුළුවන් උනේ අපේ තිබුණ දේශීය බේත් ටික නිසා. ඒක අපේ හෙළවදගේ ක්‍රමයේ තිබුණ බේත් ටික ආයුර්වේදයේ තිබුණ බේත් ටික ඒවා නිසා තමයි අපි ගොඩක් රැකුනේ. ඉතින් අපි ඒ දවස්වල රජයටත් අපි නොකියපු තැනක් නැහැ. හැමතැනම කිව්වා අපිට බිලියන ගාණක් ඉතුරු කරගන්නත් තිබුණා. අපේ ක්‍රමයකට අපි මේක ගොඩ යමු කියලා අපි තීරණය කරගත්තේ. නමුත් අපිට ඒක විදේශයන්ට යවල වෙරලා අපිට එතනින් අපිට විදේශ විනිමයක් උපයන්නත් තිබුණා. නමුත් ඒ හැම එකක්ම වතුරේ ගියා. ඉතින් අපි ඉල්ලීම් කරා. ඊට පස්සේ අපි තීරණය කරගත්තා නෑ අපිට පුළුවන් තරම් මට්ටමින් අපිට පුළුවන් විදියට අපි හදලා මේක උපරිම මට්ටමින් ජනතාව වෙනුවෙන් සේවයක් කරනවා කියලා. ඉතින් ඒක මං හිතන්නේ සාර්ථක වුණා කියලා අපි විශ්වාස කරනවා. අනිවාර්යයෙන්ම මහත්මයා වහරක අබේරතන අලංකාර ගෞරවනීය ස්වාමින් වහන්සේගේ යම් සංකල්පයක් එක්ක උන්වහන්සේ දැකපු දෙයක් එක්ක නිර්මාණය වුණු මේ හෙළොසුව අද වන විට හැමදෙනා අතටම පත් වෙලා තිබෙනවා. ඒක විශ්ව කර්මයක් බවට පත් වෙලා තියෙනවා. අනිල් මහත්මයා අපි විශේෂ කාරණා කිහිපයක් පිළිබඳව ඉස්සරහට කතා කරමු. මොකද අපේ අබේරතන අලංකාර ගෞරවනීය ස්වාමින් වහන්සේ සහ එතනින් එහාට යම් කාරණා කිහිපයකුත් තියෙනවා අපිට අද දවසේදී කතා කරන්න. දැන් ඇත්තටම මේ වෙනකොට මොකද්ද දැන් ඖෂධයේ තත්ත්වය මේක නිෂ්පාදනය වෙනවද මොකද්ද දැන් මේ වෙනකොට තත්ත්වය? අත නිෂ්පාදනය වෙනවා හරක උඩපැණිය කියන එක දැන් ඉතින් සාමාන්‍ය උණකටත් ගෙදර දොරේ පාවිච්චි කරන බේතක් බවට දැන්ටපත් වෙලා තියෙනවා. කිසිම රසායනික ද්‍රව්‍යයක් නැහැ. 100% දේශීය ශාකසාර වලින් තමයි මේක නිෂ්පාදනය කරන්නේ. ඒ නිසා කිසිම ඇඟට වසක් විසක් නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ බව හැම එක්කෙනාම මේක අත්විඳලා තියෙනවා. ඒ නිසා ඕනෑම උණක් හැදුනොත් වාර කුණපැණි පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මේ දවස්වල දැන් තදබල ලෙසම අපි දකිනවා
දෙයක් ඒ කියන්නේ ලොකු ඖෂධ හිඟයක් තියෙනවා කියනවා. ගොඩක් ප්‍රශ්න ටිකක් තියෙනවා. නමුත් ඒක ගැනත් අපි කතා නොකර ඉන්න බෑ. මොකද අපි වහරක හෙලෝසු වශයෙන් අපි කායික මානසික නිරෝගීතාවය තමයි හැමදෙනාගේම අපේක්ෂා කරන්නේ. ඉතින් බලුවා මේ දවස්වලත් තියෙන ප්‍රශ්නත් එක්ක ලොකු මානසික ගැටලුත් ප්‍රශ්නත් පිරිස් වලට ඇති වෙන්න පුළුවන්. ඉතින් අපි ඒකටත් අපි විසඳුමක් දෙන්න ඕනේ. දැන් ඒක තමයි දැන් මම අහන්නත් හිටියේ ඒ කාරණේ සම්බන්ධයෙන් ඔය දැන් ඇත්තටම මෙහෙමයි මෙහෙම මෙතනින් පටන් ගමු අපි මේ කතාව මේ දැන් සාමාන්‍යයෙන් මේ වෙනකොට රටේ තියෙන ප්‍රශ්න ගැටලු මේවත් එක්ක නිකන් කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් කොරෝනා තියෙනවද මේ වසංගත තත්ත්වයේ තියෙනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. එතකොට දැන් මේ ඖෂධය එතකොට අපි නැවත මේ කතා බහ කිරීමේ තේරුමක් තියෙනවද කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තට වසන්තගත වල අඩුවීමක් ඉදිරියට වෙන්නේ නැහැ. ඉතින් මම ඉතින් උන්වහන්සේ සමග කතා බස් කරලා දැනගත්ත තොරතුරු අනුව අපිට මේ පොළොවේ අපිට එහෙම ලොකු දැන් ඒ ගැන ලොකු කතා බහකුත් නැහැ. රෝගීන් හම්බ වෙනවද කියලා අපි දන්නෙත් නැහැ. මොකක්ද මේ තත්ත්වය? ඔව් එහෙම තත්ත්වයකට දැන් පත් වෙලා තියෙනවා. ටික දවසක් ඒක සාමාන්‍ය තත්ත්වයක කරන බවට පත් වෙලා තියෙනවා. නමුත් මේ තත්ත්වය අපි ඉදිරියට දීර්ඝකාලීනව තියෙයි කියලා හිතන්න බෑ. හිතන්න බෑ කියන්නේ ඉදිරියේදී එන තව වසංගත වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියන්නේ ඒක අතරම බැලුවොත් එහෙම මුළු සම්පූර්ණම යුරෝපය නැති වෙන මට්ටමට මේක ඉස්සරහට යනවා. උන්වහන්සේ සඳහන් කර පරිදි මම 2006 වසරේ තමයි උන්වහන්සේ අඳුනගත්තේ. 2008 වසරේ ඉඳන් වගේ උන්වහන්සේ සමග අපි විතරම මේ සම්බන්ධව වැදගත් කාරණා සම්බන්ධව සාකච්ඡා කරා. ඉතින් උන්වහන්සේ කිව්වේ ඉතින් මම උඩින් ගියත් ඇති වැඩක් නැහැ. මාකාරී මිනිසුන්ගේ දෙවන ප්‍රශ්නයක් විසඳෙන්නේ නැත්තම් අබ්බලුවා බේතක් හේතක් ගෙනල්ලා මොකද්ද මේ කෙටි කාලයක් කරන්නේ නිවන් දකින්න බේතක් අවශ්‍යද? එහෙම දේවල් තමයි ගොඩ දෙනේ ප්‍රශ්න කරේ. නෑ. එතකොට උන්වහන්සේ දැක්ක අනාගත උන්වහන්සේගේ ඥාණයෙන් දැක්ක මේ අනාගතයේ ඇති වෙන්න තියෙන මහ විනාශය. දැකලා ප්‍රධාන ප්‍රශ්නේ බවටපත් වෙන්නේ මේ ලෙඩ රෝග. ඒක නිසායි මේ ලෙඩ රෝග සම්බන්ධව උන්වහන්සේ මේ ප්‍රතිකාර පන්තියක් නැවත මතු කරලා දුන්නේ. ඒක තමයි අපි දැන් මේ ක්‍රියාත්මක කරන්නේ. ඒක ඉදිරියේදී යම් කිසි ක්‍රමයකට මේක ලෝකේ පුරාම මේ අපේ හෙළවෙදකම ජනප්‍රිය මට්ටමට මේක ඉස්සරහට යනවා. ඒ කියන්නේ දැන් යුරෝපය විනාශ වෙනවා මේ වසංගත තත්ත්වයක් එක්ක. ඔව් ඉදිරියට ඇති වෙන තත්ත්වය දැන් අපේ රටවල් වලට ආසියාතික රටවල් වලට මේ දකුණු ආසියාතික රටවල් වලට අපේ රටට මොකක්ද වෙන්නේ කියලා. ඇත්තට මේක බැලුවාම ඉතින් මේ පාලන ක්‍රමයේ වෙනසක් ඇති වෙන්නේ. ඒ කියන්නේ යුරෝපයේ තියෙන බලය මෙතෙක් යුරෝපයෙන් තමයි ඇත්තටම අනිත් රටවල් වල තියෙන දේවලු සූරා කාගෙන හරි මොනවා හරි ක්‍රමයකට හරි ඒගොල්ලෝ යම් කිසි කාලයක් රජ කරගෙන හිටියා. නමුත් ඒ තියෙන පිළිවෙත සිස්ටම් එක බිඳිලා යනවා. බිඳලා එක ලංකාව මුල් කරගෙන ආසියාවේ බලය වර්ධනය කර ගැනීමක් සිද්ධ වෙනවා ඉස්සරහට. ඒක තමයි උන්වහන්සේ පැහැදිලිවම සඳහන් කරේ. ඒ කියන්නේ දැන් ඔය එන වෛරස් තත්ත්වයන්ගෙන් අපිට බලපෑමක් වෙන්නේ නැහැ කියලාද පුතුමා කියන්නේ? බලපෑමක් ඉදිරියට එන වසංගත වල ලෝකෙට බලපෑමක් වෙයි. නමුත් අපිටත් වෙයි. නමුත් අපිට ඒවට ප්‍රතිකාර ක්‍රම තියෙනවා. යුරෝප රටවල් වලට මේකට ඉතින් වෙන ප්‍රතිකාර ක්‍රමයක් එන්නේ නැහැ. ඉතින් අපේ තියෙන මොන හරි ක්‍රමයක් උඩ තමයි මේ ක්‍රමයේදී ඉස්සරහට ගොඩ යන්නේ. දැන් මේ තත්ත්වය දැන් මේ පවතින වසංගත තත්ත්වයේ යම් ආකාරයකට අඩුවක් අපිට පේන්න තියෙනවානේ. දැන් ඔබතුමාට දිනවකවානු විදියට හරි නැත්නම් සාමාන්‍යයෙන් කියන්න පුළුවන්ද නැවතත් මේ වෛරස් තත්ත්වය කොයි වගේ කාලයකදී ඔහොම සිද්ධ වෙයිද? අතර කාල සීමා නිර්ණය කරන්න බෑ. නමුත් මේකේ මොන හරි දෙයක් මේ ආසියාතිකයෙන් මොන හරි දෙයක් ගොඩනැගිලා ස්ථාපිත වෙනකන් මේ ක්‍රමයේදී ඉස්සරහට තව දුරටත් යනවා ඉතින්. ගිහලා ඒවා නිරන්තරයෙන්ම ස්වභාවික විපත් වගේම විසංගත රෝග වලිනුත් සෑහෙන බැට ගන්න වෙනවා ඉස්සරහට. ඒ ලංකාව කෙරෙහි නෙමෙයි ලෝකයේ කෙරෙහි බලනකොට ඉතින් ඒ තත්ත්වයට ඇවිල්ලා තමයි මේක මොන හරි යහපත් පැත්තට වෙන වෙනසක් තමයි සිද්ධ වෙන්නේ. සමහර විට ඕක මේ අද හෙට වෙන දෙයක් වෙන්න බෑනේ අනිල් මහත්මයා නේද? සාමාන්‍යයෙන් අවුරුදු 1000ක් 2000ක් ඊටත් එහා ගියපු කතාවක් නම් ඕක කොහොමද අපි ගලපන්නේ? ඔය දෙකේ කාල නිර්ණයක් කරන්න බෑ. උන්වහන්සේත් කිව්වේට කාල නිර්ණයක් කරන්න බෑ. නමුත් සිද්ධ වෙන්නේ මෙච්ච මේ දෙයයි. ඒ දේ අනිවාර්යෙන් සිද්ධ වෙන දෙයක් වශයෙන් අපිට පිළිගන්න පුළුවන්. මොකද පහුගිය දවස්වල කියපු දේවලුත් එක්කලයි ඒ අපි උන්වහන්සේ අසාධනගත දේවලුත් එක්කලා ඒ දේවල් ඒකාන්ත වශයෙන් සිද්ධ වුණ නිසා ඒ නිසා ඉදිරියේදී ගැන අපිට ඒ ගැන සැක කරන්න දෙයක් නැහැ. හරි අපි එතනින් තව ඉස්සරහට කතා කරගෙන යමු. ඒ කාරණේ පොඩ්ඩක් නතර කරලා අනිල් මහත්මයා මේ ඊළඟට අහන්න තියෙන කාරණේ තමයි ඔබතුමා මතු කරා ඒ කාරණේ සම්බන්ධයෙන් දැන් මේ පවතින ආර්ථික තත්ත්වයත් එක්ක අපිට රටේ මුහුණ දෙන්න තියෙන ප්‍රශ්නත් එක්ක දැන් අර සෞඛ්‍ය ශාස්ත්‍රයේ විවිධ ගැටලු මතුවලා තියෙනවා කියන කාරණේ ඔබතුමා මතක් කරා. දැන් ඔය අත්‍යවශ්‍ය ඖෂධ ද්‍රව්‍ය හිඟයි. ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය ඖෂධ සමහර දේවල් අපිට ඉදිරියේදී හිඟ වෙයි කියලා නැත්තරම නැති වෙයි කියන කාරණේ තමයි මතුවලා තියෙන්නේ. මේ තත්ත්වයත් එක්ක අපිට බැරිද මේ හෙළ ඔසු තුලින් අපේ දේශීය වෛද්‍ය ක්‍රමවේදයන් තුලින් යමක් අරගෙන එන්න සහ එහෙම පුළුවන් නම් ඒ කාරණේට ඔබතුමාලගෙන් දක්වන දායකත්වය මේ කාලවකවානු සම්බන්ධව අපි මම හිතන්නේ කලින් වීඩියෝ එකත් අපි කතා කරා 2020 විතර වගේ මට මතක විදියට අපි කිව්වා තරහකාරයත් අතින් අල්ලගෙන යන කාල සීමාවක් එන්න කියලා. ඒක මම කියපු දෙයක් නෙමෙයි. අත්වසර උන්වහන්සේ මට 2010 12 වගේ කාල සීමාවලදී කිව්වේ
අනාගතයේදී තරහකාරය අතින් අල්ලගෙන යන මට්ටමක්. ඒ කියන්නේ අපි තරහකාරයෙක්ගේ අතින් අල්ලගන්නේ තරහකාරයෙක් අපි සාමාන්‍ය මූණවත් බලන්නේ නැහැ. ඒ කියන්නේ මොන හරි අන්තම අසරණ වෙලා අවස්ථාවක තමයි තරහකාරයෙක්ගේ අතින් අල්ලගන්නේ. ඒ කියන්නේ අපි ඒ තරමට අසරණ වෙනවා. අසරණ වුණාට පස්සේ තමයි එහෙම ගමනක් යන් ඉතින් තියෙන දෙයක් කාලා ජීවත් වෙමු මොහොම කියලා ඉතින් ගමනක් යන්නේ ඒ වෙනකොට. ඉතින් මේ කාලයක් තමයි මේ උදා වෙලා තියෙන්නේ. ඒක අපි වෛරසය නිසාද නැත්නම් අනිකුත් මේ අස්ථාවර භාවයන් වෛරසය මුල් කරගෙන ඒකත් එක්කලා ඇති වුණ දේවලුයි අනිත් ආර්ථික වශයෙන් අපේ තිබුණ පාලන ක්‍රමවල තිබුණ වැරදි ඒ ඔක්කොමත් එක්කලා අපේ ගිය රටාව සම්පූර්ණ වැරදි. ඒ කියන්නේ අපේ දෙයක් අපි ගොඩනගාගෙන ආවෙන්නේ අපේ තියෙන අක්මුල් මුලින්දම්ම අපි බිඳගෙන තමයි මේ ගමන ආවේ. නමුත් අපි පෙරදිග ධාන්‍යාගාර බවට පත් වෙලා තිබුණා. ඒතකොට පෙරදිග අපි ලෝක සෞඛ්‍ය සමුළු අපි ලංකාවේ ඉන්න පුරුදු ශිෂ්‍යයෝ වගේ කට්ටිය ලෝක සෞඛ්‍ය සමුළු නියෝජනය කරා. ඉතින් අපේ දේවල් ඔක්කොම අපි මග ඇරියා. ඊට පස්සේ ඔක්කොම ඉන්දියාවෙන් හරි කොහෙන් හරි ආනයනය කරන මට්ටමට ආයාත කරන මට්ටමට ආවා. දැන් බැලුවොත් එම් බුදුහාමුදුරුත් ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන්නේ, ජයශ්‍රී බෝධියත් ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන්නේ, බුද්ධාගමත් බුදුහාමුදුරු ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන්නේ, දන්ත ධාතුන් වහන්සේත් ඉන්දියාවෙන් ඇවිල්ලා තියෙන්නේ. ඔක්කොම අපි මේ ආනයනය කරගෙන තියෙන්නේ. එතකොට අපේ දෙයක් තිබුණේම නැහැ. ඒතොර එහෙන් ඇවිල්ලා කට්ටිය මේ චෛත්‍ය හැදුවා ඒ ඔක්කොම කරා. ඊට අමතරව අපේ මහාවංශයන් බලුවාම ඉන්න පල් හොරෙක්ගෙන් තමයි අපේ පරම්පරාව පැවතගෙන එන්නේ. ඒක නීච කරපු අවස්ථා පහක් තියෙනවා. ඒක තිරසනෙට දාවත් අපේ පරම්පරාව හැදිලා තියෙනවා. ඒ වගේ අපේ තියෙන ඉතිහාසය සම්පූර්ණ සුද්ධ විසින් විකෘති කරන ලද ඉතිහාසයක් කරපින්නගෙන ගෑම නිසා තමයි ප්‍රශ්න ඔක්කොලට මේ මුල ඇහිලා තියෙන්නේ. ඉතින් මුලින්ම ඒක නිවැරදි කරගෙන අපේ ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. හදාගෙන අපේ තියෙන ශක්තිය මොකද්ද කියලා අපි අඳුනගෙන ගමනක් ගියේ නැත්තම් මේක පිටරට විසඳුම් වලින් කවදාකවත් මේ තියෙන ප්‍රශ්නේ කොට දාන්න අමාරුයි. ඒ නිසා කවදා හරි අපේ ක්‍රමයකට තමයි මේක කොට දාගන්න සිද්ධ වෙන්නේ. එහෙම අපේ ක්‍රමයක් කියන දෙයක් ඉස්සරහට මතුවෙලා එයිද? අනිවාර්යයෙන් මතුවෙලා එනවා එහෙම ක්‍රමයක්. ඉතින් මේක දැන් ගොඩ දෙනකොට තියෙන ප්‍රශ්නයක් තමයි. ඒතර අපි තරුණ පරම්පරාව ගැන අපි දැන් ඇතර ඒගොල්ලන්ගේ ශක්තිය තමයි දැන් මේ කාල සීමාවේ තියෙන්නේ. මොකද ඒගොල්ලන්ට ආයිති ලෝකයක් තමයි මේ තියෙන්නේ. නමුත් මේ ලෝකේ අපි මොන හරි ක්‍රමයකට අපි උදුරගෙන තියෙනවා. ඒගොල්ලන්ගේ අපේක්ෂාවන් අපිට සපුර ගන්න බැරි වෙලා තියෙනවා. නමුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. තරුණ පරම්පරාවට අපි විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පරිණිතියක් දෙන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම මේක අපි අයහපත් පැත්තට යන ගමනක් නෙමෙයි. හැම කළු වලාවකම රිදී රේඛාවක් තියෙනවා. නමුත් කෙටි කාලයක් අපිට දුක් විඳින්න සිද්ධ වෙයි. අවුරුදු දෙකක් තුනක් අපිට දුක් විඳින්න සිද්ධ වෙයි. ඉතින් ඒක යහපත් පැත්තකට මේක හැරෙනවා. ඒ කියන්නේ අනිල් මහත්මයා හැරෙනවා කියලා කියන්නේ අපිට නොපෙනෙන දෙයක් දිහා කොහොමද අපි බලාගෙන ඉන්නේ? අපි ඉතින් අවුරුදු දෙකක් ප්‍රශ්න තියෙනවා කමක් නැහැ අපි ඔහේ බලාගෙන ඉන්නවද? කවුද මේක ඇවිල්ලා වෙනස් කරන්නේ? ඔව් මේ කාල සීමාව ගැන අද ඊයේ කියපු දෙයක් නෙමෙයි අත්‍තරසම. මේක ඉතින් අනන්ත කාලයක් තිස්සේම අපේ රාතන් වහන්සේලා අපි කියනවා දාස් ගානේ මෙහෙ භූමියේ වැඩ හිටියා. බුදු පියාණන් වහන්සේලා වැඩ හිටියා. උන්වහන්සේලා මේ ක්‍රමයේදී දැක්කේ නැද්ද? අනාරවන් ඥාන වලින් උන්වහන්සේලා මේක දැකලා තියෙනවා. දැකලා තියලා අඩු ගානේ මේ කාල සීමාව වෙනුවෙන් පෙර රජදරුවෝ ඒ දරණ නිදාන මුතුමැණික් ඒවා මේ කාල සීමාව වෙනුවෙන්ම තැන්පත් කරලා තියෙනවා. ඒක තැන්පත් කරලා තියෙන විශේෂ උත්තරමයේගේ සැපමීනීම වෙනුවෙන්. අපි දැන් ගොඩ දෙනෙක් විස්තර කරනවා. දැන් අපිට YouTube ඥානිකාවල බැලුවම බලන්න පුළුවන් දීසේන කුමාරයෙක් සම්ප්‍රාප්ත වෙනවා කියලා කියනවා. නමුත් කවුරුවත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. ඒක නිකන් ආවට කටවචන කිව්වට වෙන දෙයක් නෙමෙයි ඒක. ඒක නිකන් බොරුවට අපි මේ ඉතිහාස කතාව මේක ගෙන්නෙත් නැහැ. පෙර හිටපු රාතන් වහන්සේලා ඒ ඉතින් ඒ කාල සීමාව ගැන නිසි අවබෝධයක් ඇතුව තමයි කටයුතු කරේ. ඉතින් එහෙම දහමක් වී කියලා යන කාලෙක නැත්තම් එහෙම උත්තරමකේ පහළ වීමකට අදාළ දේවල් ඔය පෙර ඉන්න රජදරුවෝ වෙනම තැන්පත් කරලා ආරක්ෂා කරලා තිබ්බා. ඉතින් ඒවා අපි ඉස්සරහට ඒවා කිසි අඩුවක් නැතුව හම් වෙනවා. ඊට අමතරව ලෝකේ තියෙන විශාලම ධන නිදානයක් උඩ තමයි අපි ඉන්නේ. එකක් තමයි හැම පැත්තෙම මේ වගේ සුන්දර රටක් නැහැ, යහපත් රටක් නැහැ. ඉතින් ලෝකේ තියෙන හැම සම්පතක්ම මේ භූමිය තුල තියෙනවා. විශේෂයෙන් බැලුවොත් එහෙම ලෝකේ තියෙන ලොකුම ಖನಿජ සම්පත්තික අපි ගාව තියෙනවා. ලොකුම තෙල් නිදත් අපි ගාව තියෙන උන්වහන්සේගේ අනාවරණය අනුව. ඒවත් ඉදිරියට අපිට බුද්ධ විදින්න හම්බ වෙනවා. ඒකට යහපත් පාලකයෙක්ගේ ප්‍රමිනීම අනිවාර්යෙන් බලාපොරොත්තු වෙනවා. ඒක සිද්ධ වෙනවා. දැන් අනිවාර්යයෙන්ම අපිට තිබිච්ච දේවල් පිළිබඳව අපි කතා කරනවා සහ දැන් ওই දේවල් අපිට ඉස්සරහට ඒවි කියලා අපි බලාගෙන ඉන්නවා. දැන් අපි පෙර රජදරුවෝ කරපු ඒවා ගැන අපි විශ්මයටපත් වෙලා අපි ප්‍රවුඩයි කියලාගෙන ඉන්නවා. දැන් ඉස්සරහට එන කාරණා සම්බන්ධයෙන් බලාපොරොත්තුකින් ඉන්න පුළුවන්ද අපිට? එහෙම දැන් ඔය මේ දේවල් සම්පත් තියෙනවා. කොහොමද අපි ඒක විශ්වාස කරගෙන ওই විදිහට ඉන්නේ? ඔය අතර මොකක්ද අපි කරන්න ඕනේ? ඔය කියන්නේ මේ අවස්ථාවේදී කරන් තියෙන්නේ මේක ඉතින් අති දුක්ඛිත අවස්ථාවක තමයි මේ පත් වෙලා තියෙන්නේ. ඉතින් උන්නාසකේ පරිදි තියෙන තරහකාරය අතින් අල්ලගෙන යන අවස්ථාවක් ඒ තරම් අති
අන්ත අසරණ තත්ත්වයටපත් වෙනවා. ඒ කියන්නේ වහරක අබේරතන අලංකාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මීට පෙර මේ තත්ත්වයේ දැක්කද මේ ඔව් උන්වහන්සේත් 2008 ඉඳන් වගේ මම උන්වහන්සේත් මේ සම සාකච්ඡා කරනවා කවුද ඊළඟට එන පාලකයා ඊළඟට එන පාලකයා මොනවා ක්‍රමයක්ද ඇති වෙන්නේ කවද්ද මේ ලංකාවට මේකට අපිට ගොඩ යන්න අවස්ථාවක් හම්බ වෙන්නේ මේ හැම දෙයක් ගැනම බලාපොරොත්තු සාගතව අපිත් මේ දවස්වල තරුණය වශයෙන් මේවා සම්බන්ධව ප්‍රශ්න කළා අහලා අසා දැනගත්තා. ඒ නිසා තමයි මට මේ විස්තරය කියන්න පුළුවන්. දැනගත්තා කියලා කියන්නේ ඔබතුමා යම් කාරණා ටිකක් දන්නවා. ඔව් ඉතින් ගොඩක් දේවල් දන්නවා නමුත් කලින් වුණත් මම මේවා ඉදිරිපත් කරන්නේ නැහැ මොකද මේ සුසු කාල සීමාවට ආම්පස්සේ කියනවා ඇරෙන්න අපි කලින් කිව්වොත් ඒවා විහිළුවක් බවට පත් වෙනවා නැත්නම් අවඥාවක් බවට පත් වෙනවා ඒ නිසා ඒ සුසු කාලෙත් තමයි ඒවා සම්බන්ධව එළදැක්වීම් කරන්න ඕනේ. ඒ කියන්නේ දැන් මෙහෙමයි මේ අනිල් මහත්මයා දැන් මේ අපි ගෙවන කාලය වකවානුව පිළිබඳව කතා කරොත් හැමදෙනාම බලාගෙන ඉන්නේ දැන් ඉන්න වත්මන් පාලකයා නායකයා කොයි වෙලාවෙද මේක දාලා යන්නේ කියන ඇත්ත කතාව ඕකනේ. එතකොට දැන් ඔබතුමා කියන විදිහට අපිට දැන් යම් ඉදිරියේදී පහළ වෙන නායකයෝ සම්බන්ධයෙන් ඔබතුමා යමක් දන්නවා. අර ගෞරවනීය ස්වාමීන් වහන්සේ කියපු නිසා. එතකොට දැන් හිටානිද්ද වෙනකොට ඔන්න දැන් අපිට ඉංගියක් ලැබිලා තියෙනවා. සහ අපිට පේන්න තියෙනවා මේ ඉන්න පාලකයෝ යම් ප්‍රමාණයකට මේක අතහැරලා යයි කියලා. එතකොට ඔබතුමා දන්නවා ඊළඟට කවුද පහළ වෙන නායකයා කවුද කියන එක සම්බන්ධව අපිට පොඩි කාලයක් නේ තියෙන්නේ. ඔය සම්බන්ධව අපිට පුද්ගල විවේචනයක් කරන්න බෑ මොකද ඒක අපිට ගැලපෙන්නේ නැහැ කොහොමදත්. එක දෙයක් මට කියන්න පුළුවන්. උන්වහන්සේ සඳහන් කළ පරිදි අනිවාර්යයෙන්ම දැන් මේ වර්තමාන ජනාධිපතිතුමාට පස්සේ තව නායකයෙක් පහළ වෙනවා. තව එතුමාට පස්සේ තමයි මේ නායකයා මේ තව ඉදිරි අවුරුදු දෙකමාරක් ඉඳීද අනිල් මහත්මයා? නෑ ඒ කාල සීමාව අපිට ඒක නිර්ණය කරන්න අමාරුයි. මොකද මම දන්නේ නැද්ද ඒක කියන එක වැරදි. ඒක නිසා එක දෙයක් කියන්න පුළුවන්. මේක අනිවාර්යයෙන්ම ඊළඟට තව පාලකයෙක් පත් වෙලා මේ සම්ප්‍රදායික දේශපාලන රටාව සම්පූර්ණයෙන් අවසන් වෙනවා. මේ පවතින දේශපාලන රටාව එතනින් අවසానයි. ඒ කියන්නේ මේ ඉන්න වත්මන් පාලකයාගෙන් පස්සේද? පස්සේ තව එක්කෙනෙක් පාලනවා යාගෙන් අනතුරු. එතනින්. අතලා යහපත් පාලකයෙක් කියන්නේ දහමට ලැබි පාලකයෙක් ඒකාධිපති පාලනයක් ගෙනියන එක්කෙනෙක්. ඉතින් ඒ කියන්නේ දහමට ලැබි පාලකයෙක් කියන්නේ ඔය මනුස්සයා දැන් ඉපදිලා ඉන්න ඕන මිනිහෙක්. අනිවාර්යයෙන් ඉපදිලා ඉන්නේ. ඉතින් එහෙම මිනිස්සු දැන් ඉන්නවද අනිල් මහත්මයා? ඔව් ඉතින් ඒක ඉස්සරහට දැක් ගන්න පුළුවන්. ඔය එහෙම පුජ්‍යලියෝ ඉපදිලා ඉන්නවා. ඉතින් එයා දහමලදී පාලන ක්‍රමයක්. ඒ කියන්නේ ඒක අධිපති වෙනවා කියන්නේ දහම අධිපති වෙනවා. ඔව්. එයා දීර්ඝ කාලයක් පාලනය කරනවා. ඒ කියන්නේ දැන් ඔබතුමා කියන්නේ මේ අවුරුදු තව අවුරුදු දෙකමාරයි අවුරුදු 6කින් 7කින් වෙන දෙයක් ගැන මේ කියන්නේ. ඔව් ඔබතුමා හරි මේ අවධානමක් ගන්නෙ. ඔව් අවධානමන්නේ වෙන්න තියෙන දේ සම්බන්ධව උන්වහන්සේ කිව්වට වෙන දෙයක් නෙමෙයි මේක වෙන්න තියෙන දෙයක් සම්බන්ධව උන්වහන්සේ කියන්නේ. ඉතින් ඒක වෙන්න තියෙන දේ තමයි අපි දැන් කිව්වේ. ඉතින් අනිවාර්යෙන් ඒන යහපත් පාලකයා මේක හොඳ තැනකට මේක අරන් යනවා. ඒ පුණ්‍ය ශක්තියට හැමදේම පහළ වෙනවා. නිදාන උතුමැණික් ඊට අමතරව අනිත්‍ය සපරම් දේශපාලඥයෙක් කුළුවේ තියන්නේ වෙයිනේ කතා කරන්නේ. නෑ එහෙම දෙයක් අපි දේශපාලනයක් ඇත්තට උන්වහන්සේ හම්බුනාට පස්සේ දේශපාලනයකට අපි ඡන්දයක් දෙන්නවත් මොකටවත් දීලා නෑ. ඒ නිසා ඒක ගැන වක්කීමෙන් අපි කියන්නේ. අපිට ඔය වයසක් හරි සාමාන්‍යයෙන් කියන්න පුළුවන්. ඔය කියන්නේ දියසේන කුමාරයා කියන සංකල්පයේද? ඕ දියසේන කුමාරයාගේ පහළ වීම නෙමෙයි දියසේන කුමාරයාගේ සම්ප්‍රාප්තිය ඒකායන වශයෙන් සිද්ධ වෙනවා. ඇත්තටම එතුමා හැවිල්ලා ආධ්‍යාත්මික නායකයෙක්. නායකයෙක් කියන්නේ මුළු ලෝකෙම එතුමා ග්‍රහණයට ගන්නවා. ටිකල්ලා එක තැනකින් මුළු ලෝකෙම පාලනය කරන්න පුළුවන් මට්ටමට ග්‍රහණයකට ගන්න කාලයක් ඉදිරියේදී එනවා. දැන් ඔබතුමා කියන්නේ මේ රට ඇතුලේ ඉඳලා සභාවෙන් මට මේ රට ඇතුලේ ඉඳලා ලෝකයක් පාලනය කරන මිනිස්සෙක් ගැන අපිට හිතන්නවත් බෑනේ අනිල් මහත්මයා. මේ දැන් මේ ඩොලර් ඉල්ලන් යන අපි අපේ රටේ එහෙම මිනිස්සෙක් ඉන්නයි ඔය කවද මේ තව අවුරුදු ගාණක් ඉන්න මොකටද දැන් එන්න කියන්නකෝ. බැරිද එහෙම එන්න කියන්න? ඔව් ඉතින් ඒකට අවශ්‍ය පරිසරය තමයි සකස් වෙලා එන්නේ. ඒකට අදාළ පරිසරයේ ක්‍රමානුකූලව සකස් වෙයි එතෙන් තමයි එන්නේ. එතන එතුමා ඇවිල්ලා එතෙන්ට ඒ දේ කරනවා නෙමෙයි. මේ ඇති වෙන ස්වභාවික සංසිද්ධියකට එතුමා විසඳුමක් දෙනවා. මිනිස්සයා දන්නවද දැන් මම තමයි ඔය අහවල් දියසෙන් අවුරුදු තව 7-8කින් එන මිනිස්සයා මම කියලා ඕ දැන් ඉතින් දන්නවද? හැමෝම කියනවා දියසෙන් කුමාරයෙක් ගැන. ඒක උන්වහන්සේගේ මම අසා දැනගත්ත පරිදි ඒක ඒකාන්ත වශයෙන්ම එතුමාගේ සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා. මුළු ලෝකෙම එතුමා ග්‍රහණයට ලක් කරගන්නවා. මුළු ලෝකෙම එතුමාගේ තියෙන ශක්තිය අනුව ඔබතුමා දන්නවද ඒ කවුද කියලා? දියසෙන් කවුද කියලා අනිත් පැහැදිලිව අනිල් මහත්මයා දන්නවා. නමුත් මේ අවස්ථාවේදී එලි කරන්න බෑ. සුසු අවස්ථාවක් වෙනවා. ඒ අවස්ථාවෙ ඉතින් මම විශ්වකර්ම නාලිකාව හරහාම වැඩි කාලයක් නොගිල්ලා මම ඒක ඉදිරිපත් කරනවා. භයානක මාතෘකාවක් අනිල් මහත්මයා. අපි නිකම් මේ පිස්සු ගන්නට වැටෙන ඕක කතා කරනකොට. හරි ඉතින් ඒක මෙතන එක සාධාරණයි. නමුත් යමක් දන්න නිසා තමයි යමක් කියන්නේ. ඔබතුමා ලොකු අවධානමක් ගන්න තව අවුරුදු කිහිපයයි තියෙන්නේ.
ඔව් ඒක බොහොම පැහැදිලිව තමයි විශ්වාස කරලා කියන්නේ. ඒක සම්බන්ධ හරි ඉදිරියේදී කොහොම හරි කමන්නේ රටට යහපතක් වෙනවා නම් එච්චරයි අපි ප්‍රාර්ථනා කරන්නේ. දැන් ඔබතුමා කියනවානේ මේ රටේ ඉන්න අපේ අනාගත පරපුරට දැන් තරුණ පරපුරට මේ රටට ආදරය කරන්න රටේ මේ තත්ත්වය තව ඉස්සරහට හොඳ වෙයි කියලා ඔබතුමා බය නැතුව කියනවා. අත්‍යවශ්‍යම ඒක ඇත්ත මේ අවස්ථාවේදී තරුණ පරම්පරාවට පණිවිඩයක් දෙන එක අපේ යුතුකම. මොකද අපි මේ තරුණ මේ තියෙන නැගිටීම ඒවත් එක්ක අපිත් ඒ කාලෙත් මේවට මුහුණ දුන්නා. නමුත් මේක ඇත්තටම දැන් තරුණයෝ ක්‍රියාත්මක වෙන්නේ හරි සොඳුරු විදියට හොඳ විදියට ඒ තරුණයෝ ගොඩාක් හැකියාවන් තියෙන කට්ටියක් ඒගොල්ලන් අපේක්ෂා කරන ලෝකයක් ඒගොල්ලන්ට ගොඩනගෙන්න ඕනේ. ඒක ඒගොල්ලෝ අපේක්ෂාවෙන් ඉන්නවා. ඉතින් මේක නිසා මේ අවස්ථාවේදී අපි විශේෂ පොයින්ටයක් දෙන්න කැමතියි. මොකද මේ රට දාලා යන්න එපා. මොකද ඒක නිසා මේකේ සම්පත්තික මේ රට අවශ්‍යයි. ඒක නිසා ඒ දේ කරගන්න ඉස්සරහදී ඇත්තටම එන්න කාල සීමාව කියන්නේ නිකන් ඉන්නවට රජයෙන් පඩිගෙවන කාල සීමාවක් එන්නේ. ඒ තරම් අපි ශාස්ත්‍රීය වෙනවා. ඒක දැන් මේ අවස්ථාවේ කිව්වොත් එහෙම hina වෙයි. නමුත් එහෙම හිතා ගන්න බෑ. ඒක එහෙම කාල සීමාවක් තමයි ඉස්සරහට එන්නේ. ඒ තරම් අපිට දරන්න නිදාන මුතු බැරේ. තව අවුරුදු 6යි 7යි 7ක්. ඔව් ඉක්මනටම සිද්ධ වෙයි. ඒක කාල නිර්ණයක් අපිට කරන්න බෑ. ඉක්මනටම සිද්ධ වෙන දෙයක් ගැන මේ කියන්නේ. ඔව්. එතකොට ඒක අපිට ඒ සැප සම්පත් දෙන්නේ දරන්න අපි නිදාන. මොනවද කරලා තියෙන්නේ මෙච්චර කාලයක්. දැන් අදටත් මුකුත් කරන්නේ නැහනේ මේ අනිල් මහත්මයා. නිකන් කොහෙන්ද මේව පහළ වෙන්නේ? ඔත් ඒ ගැන ඉතින් කිසිම මේ අපේ රටෙන් කිසිම මේ දෙයක් අපි පිට රට යවලා අඩු ගානේ ඩොලර් ටික එහෙනම් ඔය කියන විදිහට මොන හරි ලොකු තෙල් නිදියක් පහළ වෙන්න ඕනේ. ඔව් ඇතර ලොකුම තෙල් නිදිය අපිත් එක්ක තියෙන දැන් සාමාන්‍යයෙන් අරාබිකරේ තියෙන තෙල් නිදියක් අවුරුදු 50යි 60යි පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් තෙලුත් නැති වෙලා යනවා කියනවනේ තව අවුරුදු 20කින් 25කින්. එහෙම දෙයක් වෙන්නේ ඒක පුණ්‍ය ශක්තිය නැති වෙන දෙයක්. ඉතින් ඒක කොච්චර තෙල් ගත්තත් තෙල් නිදිය අවසානයක් වෙන්නේ නැහැ. භූමියට හානියකුත් නැහැ තියෙන පිහිටීම අනුව. ඒක පාවිච්චි කරන්න පුළුවන් අපිට. තෙල් විතරද එතකොට අපිට දැන් ඔබතුමා කියනවා අපිට නිකන් ඉඳන් පඩි ගන්න පුළුවන් කියලා. තෙල් ප්‍රමාණවත් ඔය වැඩේ කරන්න තව මොනවද? තව එක දෙයක් මේ අවස්ථාවේදී කියන්න පුළුවන් අපේ තියෙන හෙළබිමේ අවශ්‍යතාවය ලෝකෙටම දැනෙන අවස්ථාවක් ඉදිරියේදී එනවා. මුළු ලෝකෙම ඔව් දැන් අපි ණය ගන්නනේ ඕනලා තියෙන්නේ. අපි දැන් දැක්කොත් රටවල් හැංගෙනවනේ. මොකද ණයක් ගන්න වෙනවා කියලා දන්නවා. නමුත් එක පෑන් පාරෙන් සියලුම අපේ ණය කපා හරින අවස්ථාවක් ඉදිරියේදී උදා වෙනවා. කිව්වොත් පිළිගන්නේ නැහැ නේ. ඒක පෑන් පාරෙන් සියලුම රටවල් අපේ රට ණය ගැති. ඒක නිසා ණය ටික සියලුම දේවල් කපා හැරෙන මොහොතක් අනාගතේ උදා වෙනවා. එහෙම තත්වයක් තමයි මේ රටේ තියෙන්නේ. ඒකයි තරුණ පරම්පරාවට විශේෂයෙන්ම අපි කියන්නේ මේක රැඳිලා ඉන්න කිසිම බය නැතුව විශ්වාස කරලා වැඩ කරන්න. අනිවාර්යෙන් යුරෝපයේ බිඳ වැටීමක් සිද්ධ වෙනවා. නිසා යුරෝපයේ ගිහලා ජොබ් කරලා ඒවැ සල්ලි අරන් ගිහිල්ලා හරි ඉන්න කියලා හිතන් ඉන්නවනේ. ඔක අවුරුදු 7-8කින් උපරිම 10කින් වෙන එක තමයි ගැටලුව. ඔව් ඒක තමයි අපි කාල නිර්ණයක් කරන්න බෑ. ඉක්මනට වෙන දෙයක් කිව්වොත්. දැන් ඔය කියන මිනිස්සයා ඔබතුමා දන්නවා. ඒ මිනිස්සයා දන්නවද? එයා තමයි ඔව් මිනිස්සයා කියන්න බෑ. තව උතුමන් වාසේ නමක් තමයි එතෙන්ට සම්බන්ධ වෙන්නේ. එතුමා ඇවිල්ලා මේ කාල සීමාව වෙනුවෙන්ම මොකද මම එහෙම අහන්නේ සමහර නාලිකාවල මම දැක්ක වයස කියනවා. අවුරුදු ඔන්නම 35 40 වගේ කියලා කිව්වා. කියන හීන්දෑරි කෙට්ටු කෙනෙක් කියලා තිබුණා. සුදු කෙනෙක් කියලා තිබුණා. දැන් මේක විහිළුවක් වෙලානේ යන්නේ. අතන ඔක දැන් ගොඩ දෙනෙක් ඔක පටලවාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ ලංකාව පාලනය කරන එක්කෙනා වෙනයි. ඒ යහපත් පාලකයා වෙනයි. එයින් අනතුරු වෙන පාලන ක්‍රමය වෙනයි. ඒක මේ අවස්ථාව විස්තර කරන්න අමාරු ඒ තරම් ඒක ගැඹුරු නිසා අපි ඊළඟ අවස්ථාවේ විස්තර කරමු. ඒ යහපත් පාලකයා දීර්ඝ කාලයක් පාලනය කළා. ඊට පස්සේ තව අපිට ආවෙනික ක්‍රමයකට මුළු ලෝකෙම හැඩ ගැහෙනවා. ඒ ක්‍රමය වෙනයි. ඊට අවශ්‍ය හෙටයිද ඉන්න තව නායකයෙක් ඉන්න වෙනයි. මේ අතුරු කාලෙට එයා සම්බන්ධව කිව්වොත් අපි ඒක අත නම් වශයෙන් කියන්න බෑ. අපි ඒක මෙහෙම කියන්නම්. ඒ නම් වශයෙන් කියන්න බැරි. නෑ කියන එක අපි ගැලපෙන්නේ නැහැ. ඉතින් ගොඩ දෙනෙක් මෙතන ඉන්නවානේ අපි අපේක්ෂා බංගත්වයට පත් කරන්න ඕනේ නැහැ කවුරුවත්. නමුත් හැම පක්ෂයකම ඉන්නවා පුතු. අපි පුතෙක් කියලා අපි හැම කියමු. ඔය දැන් ඉන්න ප්‍රබල පියවරුන්ගේ පුතෙක් දේශපාලන වශයෙන් මොකක් හරි පක්ෂ දෙක තුනේම ඉන්නවා. ඒ කියන්නේ දේශපාලනය කරන පියෙකුගේ පුතෙක්ද? ඔව් කරපු හරි හිටපු හරි කියන පුතෙක්. ඒ කියන්නේ අපි පක්ෂ දෙක තුනේම ගමු. ප්‍රධාන පුතු 3 දෙනෙක් විතර ඉන්නවනේ. 4 දෙනෙක් විතර. ඒ පක්ෂෙත් ඉන්නවා පුතෙක්. ආණ්ඩු පක්ෂෙත් ඉන්නවා. හිටපු පුතුත් ඉන්නවා. එහෙම ඉතින් ඉන්නවා ඉතින්. 4ක් විතර ඉන්නවනේ ප්‍රධාන. ඔව්. නමුත් එතුමා ඒ එක්කෙනාට මේක ලොකු වෙනසක් කරන්න බෑ ඇත්තටම. එයින් අනතුරු වෙන පාලකයා තමයි දීර්ඝ කාලයක්. හැබැයි අනිල් මහත්මයා දැන් මිනිස්සු කියන්නේ මේ දැන් ඔය ඉන්න පාලකයෝ කවුරුත් එපා කියලා. ඒතකොට ඒ පාලකෙගේ පුතෙක් ගැන අපි කොහොමද හිතන්නේ? ඔය එක හිතා ගන්න බෑ. ඒක අපි වෙන්නේ දැරලා නිකයිමු. වෙන්නේ දැරලා නිකයි. අපි හැම දෙයක්ම පිළිබඳව සෑම කාරණයක් ගැන උපේක්ෂාවෙන් බලාගෙන ඉමු. ඔබටත්
අදහසක් තියෙනවා නම් ඒ අදහස අපට කියන්න. ඒක තමයි වටින්නේ. අපි මේ දැන් අනිල් මහත්මයාගේ පෞද්ගලික මත නෙවෙයි මේ කියන්නේ නේද? එහෙම නෑ එහෙම කරන්න අපිට අවස්ථාවක් නැහැ. ඉතින් අපිට මාධ්‍ය අමුරත් අපි එන්නේ නැහැ. මේ අවස්ථාවෙත් අපි ආවේ එකක් තමයි අතිසුරු අවස්ථාවක්. උන්වහන්සේ ඉතින් කිව්වේ මේ තරහකාරය අතින් අල්ලගෙන යන කාල සීමාවක එන්නේ කියලා. ඒක නිසායි එකක් හැමෝම ඉන්නේ අසහනයෙන්. සෑහෙන ප්‍රශ්න තියෙනවා. ලොකු ප්‍රශ්න උඩ තමයි ඉන්නේ. ඉතින් එක්කෙනෙකුට මම මේ කියන්න හරි උත්සාහ කරන්නේ මේක අයහපත් පැත්තට යන ක්‍රමේදයක් නෙවෙයි. නිසා මේ ගැන බලාපොරොත්තු තියාගන්න යහපත් පැත්තටයි මේ රට යන්නේ. ඒ නිසා ඒක අපි එදත් අපි වීඩියෝස් වලදී කියලා දෙනවා. ඒකත් ඔන්නම් බලන්න පුළුවන්. මේක හොඳ පැත්තට යන ක්‍රමේදයක් කියලා. නමුත් අපි කාටවත් තේරෙන්නේ නැහැ මේ යන දෙයක් කියලා. නමුත් ඒ ගැන විශ්වාසයක් දෙන්න එක දෙයක්. අනිත් එක ඉස්සරහදී දැන් බේත් වර්ග ඖෂධ වර්ග හිඟ වෙනවා. ඒ නිසා අපේ දේශීය ප්‍රතිකරණ ක්‍රම ගැන ආයුර්වේදය ගැන ඒ පැත්ත ගැන හිතන්න. මොකද හෙළවෙදකම නැවතවරක් වහර කබේර තරංකාර ස්වාමීන් වහන්සේ නගා හිටවලා තියෙන්නේ. 100% දේශීය සාකසාර තමයි ඒකට පාවිච්චි කරන්නේ. කිසිම ඇඟට වසක් විසක් නැහැ. ඒ නිසා ඒක පාවිච්චි කරන්න හරිම හොඳයි. ඒ පාවිච්චි කළා ඊටාම සුළු මුදලකින් ඒ අවශ්‍ය කාර්ය කරගන්නත් පුළුවන්. ඒ නිසා ඒ ගැන විශ්වාසය තියලා බය නැතුව ඉන්න. ඉතර තියෙන්නේ. හරි ඒ බලාපොරොත්තුෙන් අපි ජීවත් වෙමු. මොකද බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරවන්නේ. අනිල් මහත්මයා මේ දැන් විශ්වකර්ම නාලිකාවේ වැඩසටහන් ගණනාවක් මම මෙහෙවන නිසා දැන් මිනිස්සු අහන කතාව තමයි මේ ඉන්න මිනිස්සු මේ පාලකයෝ ඔය ඉන්න කණ්ඩායම යන්නේ කවදද? ඒක තමයි මිනිස්සුන්ට මං හිතන්නේ කනවා බොනවටත් වඩා තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. මම ඔය කමෙන්ට්ස් දැක්කම දැන් ඔබතුමාට කියන්න පුළුවන් මේ නායකයා කවද යයිද? ඇත්තටම අපි ඒක පුජ්‍යල විචනයක් හරි ඒ ක්‍රමය ගැන තමයි බලන්න ඕනේ. ක්‍රමයේ බිඳ වැටීම සිද්ධ වෙනවා. ඔව්. ඒ කියන්නේ මේ සම්ප්‍රදායික දේශපාලන රටාව හාමුදුරුවෝ ඒක දැන් හැමෝටම තේරෙනවද මොකද්ද වෙන්නේ කියලා දැන්? ඔව් හාමුදුරුවෝ කිව්වේ නැද්ද දවසක් කාලයක් ඉතින් අපිට නිර්ණය කරන්න පුළුවන්. උපරිම ඉතින් 2024 25 තමයි ඉතින් මේ මෙතුමාගේ කාල සීමාව තියෙන්නේ. නෑ ඊට කලින් දැන් මේ එල්ලවෙන විරෝධයත් එක්ක ඒක අපිට කියන්න බෑ. මොකද දැන් දෙයක් ඒක කියන්න අමාරුයි. ඒක නිසා අනිවාර්යයෙන් සිද්ධ වෙන්නේ නෑ. තව එක්කෙනෙක් පාලනය කරනවා මෙතනින් පස්සේ. පාලනය කළා මේ සම්පූර්ණ දේශපාලන රටාව බිඳ වැටෙනවා. ඔව් ඒ ජනාධිපතිවරණකින් පස්සේද නැත්නම් ඉල්ලාස්වීමකින් පස්සේ අපිට කියන්න බෑ. මොකද මම 2010 12 වසරේ ඉඳන් තමයි මේ ගැන මම අහලා දැනගත්තේ. ඒක නිසා එච්චර දුරට අපි ඒක හරවස්සන්න ගියේ නෑ. ඒක නිසා මම කියන්නේ වෙන දේ. ඒ නිසා මේ අවස්ථාවේදී තා පාලකයෙක්පත් වෙනවා. එතනින් පස්සේ මේ සම්පූර්ණ මේ සමාන දේශපාලන රටාව කඩා වැටෙනවා. කඩා වැටලා විතරක් නෙමෙයි සම්පූර්ණ යුරෝපයේ තියෙන බලය ආසියාව කේන්ද්‍ර කරගෙන මේ පැත්තට බලය හුමාරු වීමක් සිද්ධ වෙනවා. ඒකත් මේ එකම සිද්ධ වෙන කාරණා යෙදෙනවා. දැන් ඊළඟ ප්‍රශ්නේ මට මේ මතුවෙන ප්‍රශ්නේ දැන් ඔය පුද්ගලයා පාලනය කරනවා. වීරසේන කුමාරයෙක් හෝ ඒ ශක් බලවේගයේ එක්ක තව හොඳ නායකයෙක් ඔබතුමා කියන විදිහට යම් රට පාලනය කරන නායකයෙක් වෙනම ඉන්නවා. ඔය ආධ්‍යාත්මික නායකයෙක් වෙනම ඉන්නවා. එතකොට දැන් මේ වටා පිරිස කවුද ඉන්නේ? දැන් ඉන්නවද ඔය එපා කියන 225ක් ඔය වගේ කණ්ඩායමක් දෙන්නේ නැත්තම් කවුද දැන්? ඔය ලෝකයක් අපේ රට රැහැගාගෙන ඉන්න අප දියුණු කරන්න ලෝකෙ දියුණු කරන්න ඔය මිනිස්සු දෙන්නට බෑනේ. මේක ඉතින් මේ කාලවකවානුව සම්බන්ධව අදී ඇති වෙච්ච කතා බහක් නෙමෙයි තියෙන්නේ. දීර්ඝ කාලේ ඉඳන් එන කතා බහක් මේ තියෙන්නේ. ඒක බුද්ධ විවරණ හා බුද්ධ අධිෂ්ඨාන පරිදි තමයි මේ බුද්ධ භූමියේ සිද්ධ වෙන්නේ. ඒක තව කාටවත් ජාතියකටවත් තව දෙයකටවත් අහිංසාවක් වෙන කාරණාවක් නෙමෙයි. හැමෝම සමානය සමගිය සමාදානයේ එකතු වෙනවද පිරිසක් පාලනය කරන්නේ? පිරිසක් ඒක පිරිස බිහි වෙලා ඉන්නේ. තැන් තැන් වල ලෝකේ හරි කොහේ හරි තැන් තැන් වල ඉන්නවා. ඔය 225 නෑනේ කවුරුත් නේද? එතරම් සමහර කොටස් ඉන්න පුළුවන් සමහර කට්ටිය නැති වෙන්න පුළුවන්. නමුත් යහපත් කොටසක් එකතු වෙලා මේ ඊළඟට එන පාලකයන්ගේ පස්සේ එන පාලකයා මේක අනිවාර්යයෙන්ම මේ රට ගොඩ දානවා දීර්ඝකාලීන පාලනයක් අරගෙන යනවා. හරි අනිල් මහත්මයා එහෙනම් අපි ඒ බලාපොරොත්තුවෙන් අපේ කතා බහ අපි නතර කරමු. අවසාන වශයෙන් අපි අද වැඩසටහනේ ආරම්භයේ අපි කතා කරේ මේ වහරක හෙළ ඔසු සම්බන්ධයෙන්. අපි අවසාන වශයෙන් ටිකක් මතක් කරමු. මේක සාමාන්‍යයෙන් දැන් මේ වෙනකොට වෙළඳ පොලේ ගන්න තියෙනව නේද? ඔව් වෙළඳ පොලේ ගන්න තියෙනවා විතරක් නෙමෙයි අපේ සායන පද්ධතියක් තියෙනවා දිවෙන පුරාම ක්‍රියාත්මක වෙනවා පළාත් 9ෙම. ඒ නිසා ඔබලාට මොනවා හරි සෞඛ්‍ය සම්බන්ධ ගැටලු ප්‍රශ්නයක් අපි ගාව තියෙනවා නම් එන්න අපි ගාවට පළපුරුදු ආයුර්වේද වෛද්‍යවරුව තමයි මෙතන සේවය කරන්නේ. ඒක නිසා මෙතෙන්ට ඇවිල්ලා අපි තියෙන අපේ දේශීය වෙදකමේ බලමහිමය බුද්ධ විඳින්න කිසි ගැටලුවක් නැහැ. මොකද ඕනෑම සෞඛ්‍ය ගැටලුවක් තියෙනවා නම් අපි මෙතන දුරකථන අංකය මේ මාතෘ සඳහන් කරයි. ඉතින් කතා කරලා ඉවරලා ඔබගේ නිරෝගීමත් සුවපත් ජීවිතයකට මේ අවස්ථාවේදී අවම මුදලක් වියදම් කරලා ඒ තියෙන බෙහෙත් ටික කිසිම යකට වසක් විසක් නැහැ රසායන ද්‍රව්‍ය නෙවෙයි. නිසා අපේ ක්‍රමවේදයක් ගැන අපි විශ්වාසය තියමු. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ මේ ආයුර්වේද අමාත්‍යාංශයෙන් පවා මේ යම්
ස්ථාවර භාවයක් අර මීට පෙර අපි කතා කරා නේද මේ සූත්‍ර කමිටුවේ අනුමැතිය පවා මේවට ඔව් හැම දෙයකටම අපි ඇත්තටම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආශිර්වාදයත් අනුග්‍රහයත් ඇතුව තමයි අපි මේ තාක්කල් මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. ඒගොල්ලන් ලැබෙන සහයෝගය අපිට අගය කරන්න ඕනේ මේ දේශීය වෙදකම නගා හිටවන්න. මොකද මේ දෙපාර්තමේන්තුවක් කලින් නොතිබුණා නම් ඇත්තටම මේක ගොඩක් පෞද්ගලික වසංගතය හමුවේදී ගොඩක් වලපල්ලට ගිහිල්ලා ඉවරයි. ඔව්. ඒක නැත් අපි විශේෂ ස්තුතියක් කරමු මේ කට්ටියට. හරි අනිල් මහත්මයා එහෙනම් බොහොම ස්තුතියි. මම හිතන්නේ අපි විශේෂයෙන්ම වහරක හෙළොසු සම්බන්ධයෙන් සහ එතනින් ඔබට ගිහිල්ලා විශේෂ කාරණා කිහිපයක් අපේ අනාගතයේ පිළිබඳව මොකද මේ උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක තමයි අපිට මේ කාරණා සම්බන්ධයෙන් කතා කරන්න අවශ්‍ය වුණේ. අනිල් මහත්මයා මම හිතන්නේ ඉදිරි වැඩසටහන් වල මීට වඩා කාරණා සම්බන්ධයෙන් හෙළිදරව් කරන්න බලාගෙන ඉන්නවා. අපිත් බලාගෙන ඉන්නවා මේ කාරණා සම්බන්ධයෙන් දැනගන්න. අනිල් මහත්මයා නම් බොහොම ස්තුතියි. වහරක හෙළොසුහි අධ්‍යක්ෂකතුමන් අනිල් කාර්යවසම් මහත්මයා සියලු කටයුතු සාර්ථක වේවා කියලා අපි ප්‍රාර්ථනා ඔව් සබදේනාටම ජයග්‍රහණයක් අබුද්ධයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම වේවා. එහෙනම් වැඩසටහන අවසන් කරන්න සූදානම් වෙන්න. අර කියපු කාරණා සම්බන්ධයෙන් ඔබේ අදහස් අපට කියන්න. ඒක අපට වටිනවා. එතකොට අපිට ඉදිරියේදී මොනවද කියන්න අවශ්‍ය වෙන්නේ කියන දේ සම්බන්ධයෙන් යම් අදහසක් ඇති කරගන්න පුළුවන්. එහෙනම් විශ්වකර්ම නාලිකාව subscribe කරන්න අමතක කරන්න එපා. සියලු දෙනාටම යහපත් හෙට දවසක්. ආයුබෝවන්.